ක්‍රිස්තුස් වහන්සේ තුළ මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද මෙහි ආරම්භයේදීම අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව අප මැදට කැඳවා ගනිමු. නමස්කාර වේ ජේසුස් හමිදුනේ දිව්‍ය ශ්‍රී උපේ වසන. අපි ගායනා කරමු. नमस्कार वे जेसु समीदुनि दिव्य श्री पूपे वसना. नमस्कार वे जेसु समीदुनि दिव्य श्री पूपे वसना. रे दिवा विसेमिन अपेरो दुख निवा सनसीम देना. रे दिवा विसेमिन अपेरो दुख निवा सनसीम देना. අවුල්වියාවයෝපෙ සරණයේ පතා මාසිතට සැනසීමදීදු කන්දරානිලුවේ සමිනියා. මාසිතට සැනසීමදීදු කන්දරා නිමුවේ සමිලා. වෙහෙසෙනා බල උසුලනා තනෙනි එන් සහනය පතා මාර්ගයද ජීවනයද සත්‍යය ඔබයි සමිඳි මාගේ සදා. මාර්ගයද ජීවනයද සත්‍යය ඔබයි සමිඳේ මාගේ සදා. නමස්කාර වේ ජේසු සමිඳුනි දිව්‍ය ශ්‍රී පූපේ වසනා. නමස්කාර වේ ජේසු සමිඳුනි දිව්‍ය ශ්‍රී පූපේ වසනා. රෑ දිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දේනා. රෑ දිවා වෙසෙමින් අපේ දුක් නිවා සැනසීම දේනා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. නැගිට සිටිනු සීල දෙනාම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අද දවසේදී ස්වාමීන් වහන්සේට බොහෝ දෙනෙක් ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. ඒ ලැබුණා වූ වරප්‍රසාදවලට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ බිරිඳගේ
මහා බඩවැලේ ලොකු සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පැවසූ මොහොතේ අප පියතුමා හමු වී වෛද්‍ය වාර්තා පෙන්වූ පසු පියතුමා අප වෙනුවෙන් බොහොම බලගතු ලෙස යාඥා කර බය වෙන්නට එපා සැත්කමක් කිරීමට සිදු නොවන බව පැවසුවා. පියතුමා පහට සුදු කුරුසිය සුදු තෛලය දැමූ කුරුසියක් දුන්නා දමා ගන්නට කියා. ඉන්පසු අප ඒ අයුරින් සියල්ල කළා. ඉන්පසු අප සියලු දෙනාම පුදුමයට පත් කරමින් සත්කමකින් තොරව අයව සුව වුණා. ජේසුනි ඔබ වහන්සේ කළා වූ මේ ප්‍රාතිහාර්යයට ඔබ වහන්සේට අනෙක් වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. 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 ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි ගිය සතියේ ස්වාමීන් වහන්සේ ඒ අනාවරණය දුන්නේ උදෑසන දිව්‍ය පූජාව අවස්ථාවේදී උදෑසන මෙහි අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඒ අනාවරණය දුන්නේ මේ ස්ථානයේ සිටිනවා බඩේ ආබාධයකින් පෙළෙන තැනැත්තියක්. ස්වාමීන් වහන්සේ ශල්‍ය කර්මයකින් තොරව අයව සුව කරන බව. ඉතින් මේ අනාවරණය උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කර තිබෙනවා. මහා බඩවැලේ කොටසක් අයින් කරන්නට හිටපු අයව උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යාත්මක ලෙස සුව කළ උන්වහන්සේට ස්තුතියි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. මහිමේ වේවා. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. ඒ වගේම දිව්‍යන් වහන්සේට සියල්ල කළ හැකිය. ජේසුනි මගේ පුතාගේ කකුල කැඩී තිබුණු මොහොතේ අප පියතුමා හමු වේ. සියලු දේ පැසු පසු පියතුමා පුතාගේ ඡායාරූපය ආශිර්වාද කළා. ඉන්පසු අපිට සුදු තෛලය දැමු කුරුසියක් ගොස් පුතාට දමන්නට කීවා. අප නොසිතූ ලෙස ඒ දරුවාට ඇවිද ගැනීමට ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේ ජේසුනි ඔබ වහන්සේ ඒ දුන්නා වූ සුවයට ඔබ වහන්සේට ස්තුතියි. අද උදෑසන ඒ තරුණ පුතාවත් රැගෙන ඔවුන් පැමිණ ස්තුති කරන්නට. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පවුලම බේරා දුන්නාට ස්වාමින් වහන්සේට ස්තුති කියනවා. ඒ පවුලේ එක්කෙනෙකුට එය වැළඳුණා. නමුත් අනිත් අයට එය පැතිරී යාමට ඉඩ නොදී ඔවුන්ගේ ජීවිත 5 දෙනෙක්ගේම ජීවිත බේරා දීම ගැන ස්වාමින් වහන්සේට ස්තුති කියනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. දෙවි සමිඳුන අපගේ නිවස ගිනිගත්තත් එය පුදුමාකාර ලෙස ඔබ වහන්සේ බේරා දුන් නිසා ඔබ වහන්සේට ස්තුතියි. දිව්‍ය ගැලුම් කරුවාණනි ඔබ වහන්සේගෙන් ලැබුණා වූ ඒ සෑම වරප්‍රසාදයකටම ඔබ වහන්සේට අනෙක් වාරයක් ස්තුතියි ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. එසේනම් අපි ඒ ස්වාමින් වහන්සේ අපට දුන්නා වූ ඒ හැම වරප්‍රසාදයකටම සෑම දීමනාවකටම අපි උන්වහන්සේට ස්තුතියි කියමු ප්‍රශංසා කරමු. මාසික ගීතිකාව තුළින් හඳුනාගත්තා මා සමිඳුන් දවසින් දවසේ. ගත්තා මා සමිඳුන් දවසින් දවසේ බැඳුනා ආදරයක් දෙවිඳුන්ගෙන් ලද සෙනෙහේ වෙනස් කළා ඔබ මා සිත නොසිතූ විලසේ රැඳී සිටින්නම් දුක සැප මැද ඔබ සුරාතේ මා රැඳී සිටින්නම් දුක සැප මැද ඔබ සුරාතේ උන්වහන්සේ අපගේ ජීවිත තුළ මහා පුදුමාකාර ප්‍රාතිහාර්යයන් කර තිබෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු. හාලෙලූයා ත්‍රිඑක දෙවිඳුට මහිමය වේවා.
Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට මහිමය වේවා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. දැනුත් නිතිපතත් සදහට මහිමය වේවා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. සිත තුළ හිරවෙලා තිබුණු ඔහු කරදර අරගනයි උන්වහන්සේලකට ආවේ. උන්වහන්සේ කුරේට සිටගෙන නිදහස් කළා. සිත තුළ සිර වූ කරදර පොදි බැඳ දේව සම්මුඛේ රැඳී සිටින්නට ලැබුණා. මොහොතින් මොහොතම සැනසීමක් සිත රැඳුණා. කරදර කුරුසට ගෙන මා නිදහස් කෙරුවා. කරදර කුරුසට ගෙන මා නිදහස් කෙරුවා. උන්වහන්සේගේ දේව සම්මුඛයේ අපිව දින 40ක් පුදුමාකාර ගමනක් ගෙනිච්ච උන්වහන්සේ අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. Alleluia, ත්‍රිඑක දෙවිඳුට මහිමය වේවා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට මහිමය වේවා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. දැනුත් නිතිපතත් සදහට මහිමය වේවා. Alleluia, ත්‍රිඑක දෙවිඳුට වේ ප්‍රශංසා. 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 Alleluia, ත්‍රිඑක දෙවිඳුට මහිමය වේවා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශදවර ලුක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ශ්‍රාවකයන්ට ප්‍රකාශ වීම ලුක්තුමාගේ සභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 36 සිට 42 දක්වා. ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටියේදී ඔවුන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර ඔබට ශාන්තිය වේවායි වදාළසේක. එහෙත් ඔහු ත්‍රස්තව බීදයට පත්ව ඒ අවතාරයකයි සිතුහ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට ඔබ කැළඹී සිටින්නේ මන්ද? ඔබගේ සිත්වල සැක උපදින්නේ මන්ද? මාගේ අත්පා බලන්න. මේ මාම බව තේරුම් ගන්න. මා ස්පර්ශ කොට බලන්න. ඔබට පෙනෙන ලෙස ඇටමස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතයි වදාළසේක. උන්වහන්සේ මෙපවත් කියා තම අත්හා පා ඔවුනට පෙන්වසේක. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුමය වෙමින් සිටියදී උන්වහන්සේ ඔවුනට කතා කොට කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේදැයි ඇසුසේක. ඔහු බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට පිළිගන්නුහ. උන්වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට වැළඳුසේක. තවද උන්වහන්සේ කතා කරමින්
මා පිළිබඳව මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහිද දිවසාවලියෙහිද ගීතාවලියෙහිද ලියා ඇති හැම දෙයක්ම ඉෂ්ට විය යුතුයයි. මා ඔබ සමග සිටියේදී ඔබට පැවසූ වචනෙහි තේරුම මේයි වදාළසේක. එවිට උන්වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදා කතා කොට මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද වෙදින්නටත් තුන්වෙනිදා මලවුන්ගෙන් උත්ථාන වන්නටත් ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීමටද පව්කමාව උන්වහන්සේ ලබා ගැනීමටද යුතුයමයි ලියා ඇත. මේ දේවලට සාක්ෂිකාරයෝ ඔබ වන්නහුය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්පර්ශ කරමෙන මුවට නැගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුදක් බලයෙන් පිරිතිරේවා. සුදක් සත්වර ඔබ කිරිවේවා. ඔබට ක්‍රිස්තුස් වහන්සේ තුල මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි. ජේසුස් වහන්සේ නැවත වතාවක් ගෝලෙන්ට දර්ශනය වෙනවා. මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේ ඕනට දර්ශනය වෙන්නේ උන්වහන්සේ දර්ශනය වුණා එම්මාවුස් කරාගය තවත් ගෝලීන් දෙදෙනෙකුට. දැන් මේ දෙදෙනා මේ සුභාරංචිය අරගෙන ආව කාලඟටද අපොස්තලරුන් ළඟට ආවා. ඔවුනේ මහා පුදුමාකාර අත්දැකීම පූප කඩද්දී උන්වහන්සේව අවබෝධ කරගත්ත ආකාරය ජේසුස් වහන්සේ සැබවින්ම මලවුන්ගෙන් නැගිට වදාළ සිටින බව මෙන්න උන්වහන්සේගේ අත්දැකීම ඔවුන් එක්ක බෙදාගද්දී ඒත් අපොස්තලවරු සමහර අය විශ්වාස කළේ නැහැ. ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් වෙතට ඇවිල්ලා ඔබට ශාන්තිය වේවායි කියන. ඒත් ඔවුන් විශ්වාස කරුවේ සමහරක් අය හිතුවා මේ අවතාරයක් කියලා. උන්වහන්සේ කියනවා ඇවිල්ලා මාව අල්ලලා බලන්න. මට මේ ඇට මස් නහර ලේ තියෙනවා. පස්සේ උන්වහන්සේ බැරිම තැන උන්ට කියනවා එහෙනම් ඔබ ළඟ මොනවා හරි කන්න දෙයක් තියෙනවා නම් අරගෙන එන්න. අවතාරයකට එහෙම කරන්න බෑනේ. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. අපිත් හරියට ඒ වගේ තමයි. අපි උන්වහන්සේව අත්දකිනවා. මහා පුදුමාකාර ලෙස අපි අත්දකින උන්වහන්සේව. නමුත් හැමෝම නෙමෙයි. හැමෝම නෙමෙයි. බොහොම ටික දෙනෙක් තමයි ඒ උන්වහන්සේව හරියට නිවැරදිව අවබෝධ කරගන්නේ. අද අපිට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වන
ඉතාමත්ම බලගතුම ස්ථානය තමයි ශුද්ධ දිව්‍ය පූජා යාගය. මේ දිව්‍ය පූජා යාගයේදී අපි මේ දිව්‍ය අභිරහස් කිරීමේ පිළිවෙත අවස්ථාවේදී අපි කෑ ගහලා කියනවා. අපි කෑ ගහලා කියනවා මොකද්ද කියන්නේ අපි? මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ. ඇයි අපි එහෙම කියන්නේ? අපි විශ්වාස කරනවා ජේසුස් වහන්සේ දැන් මෙතන මේ ජීවමානව වැඩ සිටින්නේ. උන්වහන්සේ මේ සුදු දිව්‍ය පූජා යාගයේදී වැඩ සිටින්නේ. ඒ නිසා අපිත් නොදැක විශ්වාස කරනවා උන්වහන්සේව. අපිට උන්වහන්සේ කවදාවත් අවතාරයක් නෙවෙයි. අපිට උන්වහන්සේ ජීවමානයි. දැන් උන්වහන්සේ ඔබත් මාත් අපි හැම කෙනෙක් එක්කම ජීවමානවම වැඩ සිටිනවා. ජීවමානවම වැඩ සිටිනවා. ඒ නිසා තමයි අපි ඒ ස්වාමින් වහන්සේව හොයාගෙන උන්වහන්සේ වෙතට එන්නේ. උන්වහන්සේව අපි අදහාගන්නේ ඒකයි. අද උදෑසන විශාල පිරිසක් හිටියේ. අද මම 100කට විතරයි නම්බර දෙන්නට සූදානම් වෙලා හිටියේ. උදේ මම්ම ආවා බලන්න මෙතන මොකද කන්ට්‍රෝල් කරගන්න බෑ විශාල පිරිසක්. ඉතින් 100 දෙනෙකුට නම්බර දුන්නට පස්සේ තව පිරිසක් හිටියා. අහලා බලපුවාම ගොඩාක් දුර බැහැර ප්‍රදේශ වලින් ආපු අය. නිකවරටිය, පොළොන්නරුව, අනුරාධපුරය, ඒ වගේම මේ පැත්තෙන් කළුතර, තව බංගදෙනිය, ගොඩාක් දුර බැහැර ප්‍රදේශවල. ඉතින් මම තවත් නම්බර 20ක් වැඩිපුර දුන්නා. 120 දෙනෙක් අද මට සෑහෙන මහන්සි. අද කටහඬත් ටිකක් වෙනස් වෙලා වගේ මගේ. මොකද අද දවල්ට කනකොට මම හවස 5යි. ආශිර්වාද කරලා අවසන් වුණේ 4:50ට. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි. ඒ මගෙන් ලැබුණ ආශිර්වාදයක් නෙමෙයි. ඒ ජනතාව එන්නේ ඒ ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලබන්නටයි. සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබන්නටයි. අන්න ඒ නිසා තමයි සෑම දිනකම මම ඒ ජනතාව ආශිර්වාද කරන්නට ඉස්සෙල්ලා මම මේ ආඥාව කියනවා. මම කියන්නේ ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දැන් අප සමග වැඩ සිටිනවා. ඔබ වහන්සේගේ නාමයෙන් අපි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ අපිට පොරොන්දුවක් දී තිබෙනවා. ජෝන් තුමාගේ සුභාරංචේ 14:14 ඒ තමයි ඔබ මාගේ නාමයෙන් අයදෙන කවර දෙයක් වුවද මම ඔබට දෙන්නෙමි. මම ඔබ වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නේ ජේසුනේ. ජීවිතයේ විවිධ ප්‍රශ්න මැද, කම්කටොළු මැද, ණයබර මැද, ලෙඩ රෝග මැද මේ අසරණ වී පැමිණෙන මේ ජනතාවට ඔබ වහන්සේගේ නාමයෙන් අයදෙන මේ මොහොතේ ඔබ වහන්සේගේ සුවය දෙන්න. ඔබ වහන්සේගේ සැනසීම දෙන්න. ඔබ වහන්සේගේ නිදහස දෙන්නට කියලා. අද උදෑසන අම්මා කෙනෙක් ආවා. අවුරුදු 21ක් වයස තරුණ පුතෙක්වත් අරගෙන. ෆාදර්ට මතකද මම දින 40 දවසක ආවා. සිකුරාදා දවසක මේ පුතාගේ ඡායාරූපයක් අරගෙන හෙරොයින් කියන මත්ද්‍රව්‍යයට බැහැ වෙලා ඉතා දරුණු ලෙස පල්ලියකට යන්නේ නැහැ. දෙවියන් කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ. මම මේ දින 40ම අඬ අඬ යාඥා කළේ
මේ දරුවා වෙනුවෙන්. චතාරිකේ අවසානයේදී ඊටමත් බලගත් මෙහෙය තියෙන දවසේදී මම මේ දරුවගේ ඡායාරූපය අරගෙන ඇවිල්ලා එදා මෙහෙයට මම සහභාගී වුණා. මෙහි අවස්ථාවේදී සප්‍රසාදේ ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද කරන මොහොතේ මම අඬා දනගසා මේ දරුවගේ ඡායාරූපය තමයි ආශිර්වාද කරගත්තේ. එදා ෆාදර් ජනතාව අතරට ආවා සප්‍රසාද වහන්සේ අරගෙන හරියටම මම මගේ පුතාගේ ඡායාරූපය ඔසවාගෙන හිටියේ. ඔබ වහන්සේ එතන නතර වෙලා ටිකක් වැඩි වෙලාවක් ඉඳලා මට දැනුනේ මගේ පුතාව ආශිර්වාද කරනවා වගේ තමයි. ඒ ආශිර්වාදය මගේ පුතාට ලැබුණා. ඊට පස්සේ ඔහු ගොඩක් අසනීප වෙන්නට ගත්තා. කෑම කන්නට බැරි වුණා. හැමතිස්සම ඔළුව කැක්කුමයි කියනවා. ඒ දරුවම අම්මට කියලා ෆාදර් අම්මේ මාව ෆාදර් ළඟට එක්කගෙන යන්න. ෆාදර් ටෙරන්ස් ළඟට මාව එක්කගෙන යන්න. ඊට අම්මා කියලා පුතේ එතන ගොඩක් සෙනග ඉන්නව පාන්දර යන්නට වෙනව නම්බරයක් ගන්න නම්. පස්සේ මේ පුතාම කියලා තියෙන අපි 4ට නැගිටිමු. 4ට නැගිටලා යන් කියලා. මීගම ප්‍රදේශයේ ඉඳලා මේ අම්මයි පුතයි 4ට නැගිටලා තමයි ඇවිල්ලා තිබුණේ. කොහොම හරි නම්බරයක් හම්බුණා. ඒ දරුවා කියනවා ෆාදර් මට ලොකු වෙනසක් දැනෙනවා දැන්. මට මේ මත්ද්‍රව්‍යයට කිසිම ආසාවක් නැහැ. එදා අම්මා මගේ ඡායාරූපය අරගෙන ඇවිල්ලා ආශිර්වාද කළයි කියලා කිව්වා. එදායින් පස්සේ මම දවස් 2ක් අරගත්තා ඒ මත්ද්‍රව්‍ය හෙරොයින් කියන මත්ද්‍රව්‍ය. ඊට පස්සේ මට ගන්න බැරුව ගියා. හරි අමාරුයි ගන්න බැහැ මට. මට ගන්න හිතෙන්නේ නැහැ දැන්. ජේසු මාව නිදහස් කළා. ජේසු මාව නිදහස් කළා. මට පිහිට වෙන්න ෆාදර් කියලා. මං කෝ ඔයා බය වෙන්නට එපා පුතේ. ඔයා දවස් 7ක් එන්න. සිකුරාදා දවස් 7ක් එන්න. මොකද ආයේ ඔබව මේ තත්වයට වැටෙන්නට පුළුවන්. යක්ෂයා ඔබව මේ තත්වයට ගෙනියන්නට පුළුවන්. බය වෙන්නට එපා ඔබ එන්න. ජේසුත් එක්ක ගමනක් යන්න. ජේසුත් එක්ක ගමනක් යන්න. පස්සේ මේ තරුණයා කිව්වා මම හොඳ AC ටෙක්නීෂියන් කෙනෙක්. නමුත් මට කිසිම තැනක හරියට රස්සාවක් කරන්නට බැරි වුණා. මේ දේ නිසා හුඟක් තැන්වල මම හොරකම් කරුවා. මිනිස්සු මං එනවා දැක්කමත් බයයි. බය වෙන්න එපා පුතේ. ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් වෙනස් කරනවා. උන්වහන්සේ බොහෝ දේවල් ඔබගේ ජීවිතේ වෙනස් කරනවා. දැන් ඔබ මෙච්චර කාලයක් ලොකු පිපාසයකින් ගියා. ලොකු පිපාසයකින් ගියා ඔබ මෙච්චර කාලයක්. මේ මත්ද්‍රව්‍ය පස්සේ මම පුංචි අභ්‍යාසයක් දුන්න මේ තරුණ පුතාට. මං කිව්වා පුතේ ඔයා අද ගෙදර ගිහිල්ලා මෙන්න මේ කොටස කියවන්න. යෙසායා දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදය ඔයා කියවන්නට ඕනේ. සෑම දිනකම ඔබ දවස පටන් ගන්නට ඕනේ මේ යෙසායා දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදයෙන්. මොකද මෙච්චර කාලයක් ලොකු පිපාසයකින් ඔබ ගියේ ඔබගේ ජීවිතය විනාශ කරගන්නටයි. ඔබේ ජීවිතය විතරක් නෙමෙයි ඔබ නිසා මුළු පවුලම විනාශ කරගන්නටයි ඔබ මෙච්චර කාලයක් ගියේ. හැබැයි අද ඉඳලා ඔබ ස්වාමීන් වහන්සේ ඔබව ගෙනියන්නේ. මොකද්ද යෙසායා 55 තියෙන්නේ? පිපාසා ඇත්තන් කැඳවීම. පිපාසා ඇති සියල්ලනි ඇලදොල වෙත පැමිණෙන්න. මුදල් නැති තැනැත්තෙනි එන්න අරගෙන වළඳන්න. එන්න මිදියුෂ හා
කිරි ගන්න නොමිලේම ලබා ගන්න කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමටද? තෘප්තිය නොදෙන දේට වෙහෙසවන්නේ මන්ද? මාහට සවන්දී මා කී දේ කර හොඳම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න. මට සවන්දී මා වෙත එන්න. අව ජීවනය ලබා ගන්න. දාවිද්ට මා ප්‍රේම කළාක් මෙන්ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහටම පවතින ගිවිසුමක් නුඹ සමග කරන්නෙමි. සුවිශුද්ධ තැනන් වහන්සේ වන මම නුඹ ගෞරවයට පත් කළ බැවින් නුඹ නොහැඳින සිටි ජාතින් කැඳවා නුඹ අනකල පමණින් නුඹ වෙත විගසින් එදී එනු ඇත. ඊට පස්සේ කියනවා 6 වෙනි වගන්තිය. ඊටමත් ලස්සනයි. හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න. ළඟම සිටියේදී එතුමන් අයදින්න. දුෂ්ටයා සිය මාර්ගෙන් හැරි අදමිටු මිනිසා තම සිතවිලි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා. එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරි ඒවා. එතුමානෝ ඔහුට බොහෝසේ කමා කරනු ඇත. සමිදානන් වන මම මෙසේ පවසමි. මාගේ සිතවිලි නුඹේ සිතවිලි මෙන් නොවේ. මාගේ සිතවිලි නුඹේ සිතවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. මගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. පොළවට වඩා බොහෝ ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මගේ මාර්ග උස්සස්ය. නුඹේ සිතවිලි වලට වඩා මගේ සිතවිලි බොහෝසේ උස්සස්ය. ඊට පස්සේ තාමත් බලගත කොටසක් තියෙන්නේ. අහසින් වැටෙන හිම හා වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කොට පැල නංවා කරල් හටගන්වා වපුරන්නාට දහන්නේද මිනිසාට ආහාර ගෙන දෙයි. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරටම ඉටු කරයි. Praise the Lord. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. ස්වාමීන් වහන්සේ මහා බලගත් වචනයක් දුන්නේ ඒ තරුණ පුතා. මොකද උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ මුවින් මේ නික්මෙන වචනය ඒ නික්මිලා ගියාට පස්සේ එය හිස් අතින් එන්නේ නැහැ. මේ අම්මා මට හොඳට මතකයි ඒ අම්මව. අවස්ථා කිහිපයකදීම පැමිණියා. මේ දෛරවගේ චාරූපය මට හොඳට මතකයි. ඒකට ආසරපැන් වැදිලා ඒකේ ඔක්කොම ෆොටෝ එක සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා. ඒ තරමටම මේ අම්මා මේ දරුවාට මොර ගහන්නට දෙවියන්ට මොර ගහන්න මේ දරුවා වෙනුවෙන් ආවා. ස්වාමීන් වහන්සේ මේ දින 40ක් දැකීම තුළ මහා පුදුමාකාර ලෙස මේ දරුවාව නිදහස් කළා. අපි විශේෂයෙන් යාඥා කරමු සමහර විට යක්ෂයා බලවත් වෙලා මේ දරුවව අහපව පාපයට දාන්නට පුළුවන්. ඒට ඉඩ නොදෙන්නට කියලා. අද මෙවැනිම අත්දැකීම තුළ අපේ බොහෝ දරුවෝ ඉන්නවා, තරුණයෝ ඉන්නවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේගේ බලගත් වචනය, උන්වහන්සේගේ මුවින් නික්මෙන වචනය කවදාවත් පළ නොදරා යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සුදු මොනිකා තුමිය අවුරුදු 19ක් තිස්සේ දෙවියන්ට මොර ගැහුවා තම පුතාගේ ජීවිත වෙනස සඳහා. අවසානයේ මේ අගෝස්තු වෙනි තරුණයා නතර වුණේ
සුද්ධවන්තයෙක් වෙලයි. මේ අම්මත් සුද්ධවන්තයක් වුණා. ඒ නිසා අපේ සිතවිලි දෙවියන් වහන්සේගේ සිතවිලි නෙමෙයි. හුඟක් අය කියනවා නෑ මට මේකෙන් ගොඩ එන්නට බෑ. හුඟක් අය කියනවා කොච්චර උත්සාහ කරුවත් බෑ. බලන්න උන්වහන්සේ යෙසායා 55 පැහැදිලි ලෙස කියනවා ඔබේ සිතවිලි මගේ සිතවිලි නෙමෙයි. අපේ සිතවිලි තුල අපි තව කෙනෙක්ව තව පල්ලෙහාට දානවා. බිඳුවටම වටනවා. මෙහෙම අයව දැක්කම සමහර විට අපි කොන් කරනවා මොන කරදරයක්ද මොන හිසරදයක්ද කියලා. නම ස්වාමින් වහන්සේගේ සිතවිලි එහෙම නෙමෙයි. උන්වහන්සේගේ මාර්ගය අපේ මාර්ගය වගේ නෙමෙයි. දෙවියන් වහන්සේ මහා පුදුමාකාර ලෙස උන්වහන්සේ අපේ ජීවිතේ හැම කෙනෙකුටම උන්වහන්සේ දෙනවා අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි නිවැරදි සිහි කල්පනාව. දැන් බලන්න මේ තරුණ පුතාව නිවැරදි සිහි කල්පනාවට අරගෙන එන්නට ලොකු වෙහෙසක් ගත්තේ කවුද? මේ අම්මයි. මේ අම්මා තුල තිබිච්ච විශ්වාසයයි. මේ දරුවා පල්ලි ගියෙත් නැහැ. පල්ලි අනායටත් බැන්නා. නමුත් අම්මා දෙවියන් වහන්සේගේ සිතවිලි විශ්වාස කළා. අම්මා දවසින් දවස ඇවිල්ලා මේ දරුවා වෙනුවෙන් දෙවියන් වහන්සේට මොර ගැහුවා. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, මේ තමයි අපි හිතන විදිහට නෙමෙයි උන්වහන්සේ හිතන්නේ. උන්වහන්සේ කියන්නේ ඒකයි, පිපාසා ඇති සියල්ලනේ එන්න ඇවිල්ලා නොමිලේම අරගන්න. බලන්න බොහොම ලස්සන වචනයක් දුන්නේ. ඒ කියන්නේ තෘප්තියක් නොදෙන දෙයට වෙහෙස වන්නේ මන්ද? දැන් මත්ද්‍රව්‍ය ගන්න කෙනාට මත් කුඩු වෙන්නට පුළුවන්, විවිධ මත් පැන් වෙන්නට පුළුවන්. මොකද්ද ලැබෙන තෘප්තිය? සදාකාල නායකාරයෙක් වෙන්නේ. සදාකාල කාලකන්ණියෙක් වෙන්නේ. සමහර අපි දකිනවා මුළු පවුල් පිටින්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ ප්‍රදේශයේම අපිට පහුගිය දවස්වල දැක ගන්නට ලැබුණා විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් කෝටි ගාණක අවුණා. අද මේ ගම්බද ප්‍රදේශවලටත් එව්වා ඒ වසංගතය ඇවිල්ලා තියෙන්නේ. තෘප්තියක් නොදෙන දෙයට මුදල් ගෙවන්නේ කුමටද? එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේටම බාර දෙමුද? උන්වහන්සේගේම දෑතේ තබමු. හැම කෙනෙක්ම නැගිට සිටින්න. ඒ ජීවමාන ස්වාමීන් වහන්සේට ඔබ බාර කරන්නද? අද අපේ පවුල්වල මෙවැනිම අත්දැකීම් තුල සිර වෙච්ච හුඟක් අය ඉන්නවා. ඒ අය හිතනවා මට මේකෙන් ගොඩ එන්නට බැහැයි කියලා. ඒ අපේ සිතවිලි. It is not possible with us, but it is possible with God and Jesus, because nothing is impossible with God. Zainam, api බාර දෙමු. දැන් ජේසුස් වහන්සේ ජීවමානව අප සමග වැඩ සිටින උන්වහන්සේ මේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ අප සමග වැඩ සිටිනවා. මේ ගැඹුරු යාඥාවට අපි පිවිසම මට පසු ඔබ ගායනා කරන්න. ඔබේ සිහියට නගා ගන්න මේ මොහොතේ ඔබ පවුලේ අසරණ වෙලා සිටින අය, රෝගී තත්වයට පත් වෙලා සිටින අය, ඒ ශාරීරික වෙන්නට පුළුවන්, මානසිකව වෙන්නට පුළුවන්, විවිධ බැහිකම් තුල සිටින අය, විවිධ වහල්කම් තුල සිටින අයව මේ මොහොතේ සිහියට නගා ගන්න. Bring that person into the presence of Jesus right now. We are going to plead before him. We are going to pray before him, because Jesus has promised us, if you ask for anything in my name, I'll do it for you. So we are going to pray in the name of Jesus. We are going to plead in the name of Jesus. We are going to ask in the name of Jesus. ජීවමාන ජේසුනි
සුව කරන්න මා ජීවමාන ජේසුනි සුව කරන්න මා. අපි උන්වහන්සේට බාර කරමු. උන්වහන්සේ සිදහෙළුවා වූ ඒ ශ්‍රී ලයින් කල්වාරියේ කුරුසයේ සිට උන්වහන්සේ සිදහෙළුවා වූ ඒ ලය උන්වහන්සේ සිදහෙළුවේ ඔබ නිසයි මා නිසයි. The healing blood of Jesus is coming down from his body. It's in coming search of you, to heal you, to free you, to touch you. Overhelu Sri Lane Suwa Karanna Ma. Overhelu Sri Lane Suwa Karanna Ma. Jivamana Jesuni Suwa Karanna Ma. මේ මොහොතේ උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ අපිට කියනවා ඔබේ සිතවිලි වගේ නෙමෙයි මගේ සිතවිලි, ඔබේ මාර්ග වගේ නෙමෙයි මගේ මාර්ගය. අපේ සිතවිලි තුලින් අපිව පාපයට ඇද දමයි. අපේ මාර්ග වලින් අපිව වැරදි මාර්ග වලට ගෙනියයි. ක්ෂණිකව මුදල් හොයන්නට තව කෙනෙක්ගේ ජීවිතයක් බිල්ලට දීලා පොහොසත් වෙන්නට ඒ මිනිසා හොයන මාර්ගයයි කෙටි මාර්ග, ඒ විනාශයේ මාර්ගයයි. අපි උන්වහන්සේට බාර කරමු. ජීවමාන ජේසුනි අද මේ අසරණ කම් වලට වැටලා ඉන්න අයව මත් ද්‍රව්‍ය වෙන්නට පුළුවන්, මත් පැන් වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න අර තරුණ පුතාව ඔබ වහන්සේ ස්පර්ශ කළේ. මන්ද ඔබ වහන්සේ දැන් ජීවමානව අප සමග වැඩ සිටින නිසා අපි කියමු උන්වහන්සේට අපිව නිදහස් කරන්න. ඒ පවුල් වලට නිදහස දෙන්න, ඒ පවුල් වලට සැනසීම දෙන්න, නිවැරදි සිහි කල්පනාව දෙන්න. Bring them to the conviction. Then they can return to you, Lord. Then they can return to their family. Then they can return to their duties. It is you who change them. ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා. ඒ ඔබේ තාත්තා වෙන්නට පුළුවන්, ඔබේ පුතා වෙන්නට පුළුවන්, ඔබේ සොයුරෙක් වෙන්නට පුළුවන්. ඔබෙලු ශ්‍රී ලයින් නිදහස් කරන්න මා. ඔබෙලු ශ්‍රී ලයින් නිදහස් කරන්න මා. ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා. මොහොතේ බාර කරමු උන්වහන්සේගේ දයාවට. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body. It's going to enter into your veins and arteries, to the aching places, diseased places, to the affected areas. And he's going to reveal everything to you what is wrong with you actually. Is going to free you right now. ඒ ජීවමාන ස්වාමීන් වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය ඔබේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් ඔබව ලෙඩ කර තිබෙන ඒ රෝග මූලාශ්‍ර හොයලා දෙන්නට යන උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ. ඒ ජීවමාන ස්වාමීන් වහන්සේ
මේ මොහොතේ හිසේ ආබාධ තුළ ඉන්න අය, ඇස්වල ආබාධ තුළ ඉන්න අය, ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය අපි මේ මොහොතේ විශේෂ යාඥා කරමු. මහරගම රෝහලේ ප්‍රතිකාර ලබන පුංචි දරුවෙක් දැන් බොහෝ දිනක සිට ලේවල පිළිකාවක් නිසා බොහෝ දුක් විඳිනවා, අසරණ වෙලා ඉන්නවා. තවත් එවැනිම කුඩා දරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ශුද්ධ ස්වාමීන් වහන්සේ කිව්වා බාලයන් මා වෙතට එන්නයි පවසමින් ඒ දරුවන්ට වහන්සේ ආශිර්වාද කළා. වහන්සේ ස්පර්ශ කරන්න මේ මොහොතේ ඒ ලේවල පිළිකාවල සිටින අය, ශරීරයේ විවිධ ස්ථානවල පිළිකා ශෛල ශරීරගත වෙලා තියෙන අයගේ ඒ පිළිකා ශෛල වහන්සේ ස්පර්ශ කරන්න ජේසුනි. You can touch them, Lord Jesus, and you can free them and you can heal them, Lord Jesus. අපි වහන්සේට මොරගසමු. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්න මා. ලොකු විශ්වාසකින් කියන්න. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්න මා. ඔබ හෙළු ශ්‍රීලෙන් ස්පර්ශ කරන්න මා. ඔබ හෙළු ශ්‍රීලෙන් ස්පර්ශ කරන්න මා. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්න මා. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්න මා. අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. අද මේ COVID-19 රෝගය නිසා අන්තර්ජාලය ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ බොහෝ අය සම්බන්ධ වෙලා ඉන්නවා. විශාල වශයෙන් ඒගොල්ලෝ පණිවිඩයවල තියෙනවා මත. විදේශ රටක සිටිනවා. පවුලේ 5 දෙනෙකුටම දැන් කොරෝනා හැදිලා. ඒ 5 දෙනාම ඉතාමත් අසරණ තත්වයක සිටිනවා. ඒ වගේම ඉතාලියේ ෆ්ලොරන්ස් කියන නගරේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා සිටින කාන්තාවක් ගේ ඡායාරූපයකුත් එවලා තිබුණා මට. දෑත් දෙපා කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙලා අසරණ වෙලා හද බල ස්නායුවල දුර්වලකමකින් පෙළෙනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් මේ අයව නිදහස් කරන්න. ඩිමෙන්සියා රෝගයේ තත්ත්වෙන් පසු වෙන අය, පාකින්සන් රෝගයෙන් තත්ත්වෙන් පසු වෙන පියතුමෙක්, ඒ වගේම අම්මා කෙනෙක් වෙනුවෙන් අපි ආඥා කරමු මේ මොහොතේ. ඇස් එක ශල්‍ය කර්මයකට භාජනය වෙලා ඇසේ පෙනීම අහිමි වෙලා තියෙන තාත්තා කෙනෙක්, ඒ වගේම ඇහැක ස්නායු ආබාධයක් නිසා ඒ ඇහැ ඇරින්නට බැරුව ඉන්න තාත්තා කෙනෙක්, වකුගඩුවල ආබාධ තුල සිටින අය, ශරීරයේ අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ගේ විවිධ අසනීපතා තුල සිටින අය, දියවැඩිය රෝගීන්, ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි දෑත් දෙපා වල හිරිය, ස්නායු වල ආබාධ, හදවතේ ආබාධ තුල සිටින අය, ශල්‍ය කර්මයන්ට භාජනය වීමට සිටින අය, උන්වහන්සේට පුළුවන් ශල්‍ය කර්මයකින් තොරව සුවපත් කරන්න. අපි උන්වහන්සේට කියමු මේ මොහොතේ ඒ හැම කෙනෙක්වම ස්පර්ශ කරන්නට කියලා. උන්වහන්සේ ඔබගේ හිතට එනවා දැන් ඔබ විසින් යම් කිසි කෙනෙකුට යාඥා කළ යුතුයි කියලා. ඒ කෙනාව සිහියට නගාගෙන ඒ කෙනා වෙනුවෙන් ඔබ ස්වාමීන් වහන්සේට යාඥා කරන්න. ජීවමාන ජේසුනි ස්ව කරන්න මා. ජීවමාන ජේසුනි ස්ව කරන්න මා. අසරණයි අසරණයි අන්ත අසරණයි 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 අන්ත අසරණයි. ජීවමාන ජේසුනි ස්ව කරන්න මා.
අද උදෑසන පැමිණ හුඟක් අය විවාහ ජීවිතයට පත් වෙලා තවමත් දරුවන් නොමැතිව අසනව සිටින අය විවිධාකාර පරිශ්‍රම කරනවා. නමුත් දරුවපතක් බිහි කරගන්නට හැකියාවක් නැතුව බොහෝ විදේශ රටවල සිටින අයත් ඒ සඳහා යාඥා පිහිට ඉල්ලා සිටිනවා. සුදු ස්වාමිනේ දේව තාත්තේ අබ්බා තාත්තේ ඔබ වහන්සේ බොහෝ මහලුව සිටි අයට දරුවන් දුන්නා. ඒ අයගේ කුස ඔබ වහන්සේ ආශිර්වාද කළා. ඔබ වහන්සේ ගීතාවලිය 127:3 කියනවා දරු සම්පත සමිඳුන්ගෙන් ලැබෙන ඉමහත් දායාදයක් කියලා. ඇයි ජේසුනේ ඇයි අබ්බා තාත්තේ ඒ දායාදය ඔබ වහන්සේ උන්ට නොදෙන්නේ? අපි ඔබ වහන්සේ ඉදිරියේ මෙසේ මොරගසනවා ස්වාමී. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්නවා. ලොකු විශ්වාසයෙන් සාරාව ස්පර්ශ කළා ඔබ වහන්සේ. එලිසබෙත් හන්නාව ඔබ වහන්සේ ස්පර්ශ කළා. ඔබ වහන්සේ ආලේප කරන්න. ඔබ හෙළු ශ්‍රීලයෙන් ස්පර්ශ කරන්නවා. ඔබ හෙළු ශ්‍රීලයෙන් ස්පර්ශ කරන්නවා. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්නවා. ජීවමාන ජේසුනි ස්පර්ශ කරන්නවා. අද හුඟක් අයගේ ව්‍යාපාර බංකොලොත් වෙලා වැටිලා ආර්ථිකය වැටිලා පටන් ගත්තු ව්‍යාපාරය කොහොමද ගෙනියන්නේ කියලා අන්ත අසරණ වෙලා මේ තියෙන මේ අර්බුදය නිසා. නමුත් ඔබ වහන්සේට පුළුවන් බොහෝ දේවල් වෙනස් කරන්නට. ඔබ වහන්සේ දුන්නු වචනය එයයි. ඔබ වහන්සේගේ බලගත් වචනය එයයි. ඔබ වහන්සේ කිව්වා දිවිතිය නීති සංග්‍රහයේ 31:6 ඔබ වහන්සේ කිව්වා. ඔබ වහන්සේ කිව්වා ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. බිය නොවී තැතිගෙන ඉන්න. ඔබ සමග යන්නේ ඔබේ ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. උන්වහන්සේගේ වචනය පල නොදර එන්නේ නැහැ. එසේනම් ඔබ වැටිලා ඉන්න ඕන, මානසිකව වැටිලා ඉන්න ඕන, අධ්‍යාත්මිකව වැටිලා ඉන්න ඕන, ආර්ථිකව වැටිලා ඉන්න ඕන. මේ බලගත් වචනේ අරගෙන යන්න අද. Take this word. Fear not. The Lord is marching before you. He will never let you down. He will never desert you. උන්වහන්සේ ඔබව කවදාවත් අතරමං කරන්නේ නැහැ. ඒ වචනය ඔබේ ජීවිත තුල පළ දරන්නට ඉඩ දෙන්න. ජීවමාන ජේසුනි ශක්තිමත් කරන්නවා. වැටිලා ඉන්න අයව ශක්තිමත් කරන්න ජේසුනි. ජීවමාන ජේසුනි ශක්තිමත් කරන්නවා. ඔබ හෙළු ශ්‍රීලයෙන් ශක්තිමත් කරන්නවා. ඔබ හෙළු ශ්‍රීලයෙන් ශක්තිමත් කරන්නවා. ජීවමාන ජේසුනි ශක්තිමත් කරන්නවා. ජීවමාන ජේසුනි ශක්තිමත් කරන්නවා. අපි උන්වහන්සේට බාර කරමු. සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ අපිත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා.
අන්තර්ජාලය ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද හුඟක් අය මානසිකව ඇද වැටිලා ඉන්නේ. ඒ අය සහනයක් ඉල්ලන්නේ, සැනසීමක් ඉල්ලන්නේ ඔබ වහන්සේගෙන්. ගීතාවලිය 62 අපිට කියන්නේ ඔබ වහන්සේ මගේ සිතට සහනය ලැබෙන්නේ සමිදානන්ගෙන් පමණකි. මගේ සිතට සහනය එතුමානන්ගේ පමණකි. මගේ බලකොටුවත් මගේ පර්වතයත් මගේ රස්සස්ථානයත් එතුමානන් පමණකි. ඒ බැවින් මම නොසලී සිටින්නෙමි. මම ඇලවුණු බිත්තියක්ද සෙලවෙන තාප්පයක්ද වැනි මිනිසෙක් වෙමි. ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නවුද? මගේ සිතට සහනය ඇත්තේ දෙවියන් තුළ පමණයි. ජීවමාන ජේසුනි සනසවන්නමා. ජීවමාන ජේසුනි සනසවන්නමා. අපි දනගසමු. ඔබ හෙළු ශ්‍රීලයින් සනසවන්නමා. ඔබ හෙළු ශ්‍රීලයින් සනසවන්නමා. ජීවමාන ජේසුනි සනසවන්නමා. ජීවමාන ජේසුනි සනසවන්නමා. පුංචි ප්‍රාතිහාර්යයක් තියෙන ඔබත් එක්ක බෙදා ගන්න. අද මම මෙතනට එනකොට මට වචනයක්වත් කතා කරගන්නට බෑ. ඒ තරම්ම මට මහන්සියි අද. අපි දන්නවා තව කෙනෙක්ගේ දුකකට වේදනාවකට ඇහුම්කන් දෙනකොට ඒක මනසට කොච්චර වදයක්ද, මනසට කොච්චර අමාරුවක්ද කියලා. අද මම උදේ 8:00ට නෙමෙයි පටන් ගත්තේ. අද මම පටන් ගත්තේ උදේ 7:45ට. මොකද මම දැක්කා මම උඩේ ඉඳලා බලනකොට විශාල සෙනගක්. හිතුවා දැන් 8:00ට ඇවිල්ලා බෑ. ටිකක් වේලස්සනින් ආවා මම. ඒ ඉඳගත්ත මම අහපව් නැගිට්ටේ 4:50ටයි. අද මම මෙතනට ඇවිල්ලා අද මට මෙහෙය කරන්නට ශක්තියක් නැහැ. මම සාමාන්‍ය විදිහට කොහොම හරි මෙහෙය කරලා යනවායි කියලා තමයි හිතාගෙන මේ අල්තාරයට නැග්ගේ. නමුත් පැහැදිලි මම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ මට කියනවා who are you to decide? උන්වහන්සේ කියනවා ඔබේ සිතවිලි මගේ සිතවිලි නෙමෙයි. ඔබේ කල්පනා මගේ කල්පනා නෙමෙයි. උන්වහන්සේ මට මතක් කර දෙනවා. උන්වහන්සේ අපිට කියනවා සුදු බයිබලයේ සමිඳුන් සරණ අනුව යන්නෝ සිය සවිය අලුත් කර ගන්නවා කියලා. ගීතාවලිය 34 කියනවා look to him and be radiant. එසේනම් මම උන්වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. වචනයක්වත් කතා කරගන්නට පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා ආවේ. නමුත් වෙනදාටත් වඩා ස්වාමීන් වහන්සේ මහා බලගතු ලෙස උන්වහන්සේ මාවත් ඔබවත් අපි හැම කෙනෙක්වම ස්පර්ශ කළා, ආලේප කළා. එනිසා උන්වහන්සේගේ කල්පනා අපේ කල්පනා නෙමෙයි, අපේ කල්පනා උන්වහන්සේගේ කල්පනා නෙමෙයි. එනිසා අපේ ජීවිතේ අපිට ගැන තීරණ ගන්නවට වඩා අපි ගැන තීරණ ගන්නේ උන්වහන්සේ. එනිසා අපේ සිහිය නුවණ කැමැත්ත උන්වහන්සේට බාර දෙනවා නම් අපේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදී, ඕනෑම ගැටලුවකදී,
ඕනෑම අර්බුදයකදී if you can surrender yourself, your whole being unto the Lord and to the Holy Spirit, He will decide you. Sometimes you may be in dilemma, which way to go, which way to take, what the decision you should take. But we live in the presence of God, then the God will decide what is most essential, what is most suitable for you. That is the beauty of being present in the God. අනේ තුල ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ඇයි මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි අපිට බැරි තැනින් උන්වහන්සේ පටන් ගන්නවා. අපි දුර්වල වෙන තැනින් උන්වහන්සේ පටන් ගන්නවා. ඒක තමයි උන්වහන්සේ අපිට දෙන ශක්තිය. උන්වහන්සේ අපිට දෙන බලය එකයි. අන්න ඒ තුල උන්වහන්සේ අපේ ජීවිත මහා පුදුමාකාර ලෙස උන්වහන්සේ වෙතට ඇද ගන්නවා. හරියට අර ගීතාවලියේ 42 අපිට කියන බොහොම ලස්සන අත්දැකීමක්. මොකද්ද කියන්නේ? මුවා සිසිල් දිය දහරට ලොල් වන්නාසේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. දෙවිඳුන් කෙරෙහි ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේ. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටින්ද? මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි. Be in the presence of God. උන්වහන්සේගේ සම්මුඛයට එන්න. උන්වහන්සේ ඉදිරියට එන්න. ඔබේ ජීවිතේ ප්‍රශ්න ඇති, කරදර ඇති, කම්කටොළු ඇති. Doesn't matter. Whoever you are, whatever you are, doesn't matter. Come as you are. ඔබ ඉන්න විදිහට එන්න උන්වහන්සේ කැමති. එතකොට තමයි අපි ඉන්න විදිහට එද්දී උන්වහන්සේ කැමති. අපි ධර්මිෂ්ඨ වෙන්නට පුළුවන්, පාපිෂ්ඨ වෙන්නට පුළුවන්. Doesn't matter. Come to the presence of God. Come to Him as you are. අපි ජීවිතේ සමහර විට වෙහෙස මැදින් අපි එන්නට පුළුවන්. ජීවිතේ බොහොම අසරණ වෙලා එන්නට පුළුවන්. අද දවසේදී මම අල්තාරයට ආවේ උන්වහන්සේගේ සම්මුඛයට ආවේ වචනයක්වත් කතා කරගන්නට බැරි අත්දැකීමක් තුලයි. අද දවසේ මට පුංචි රෙස්ට් එකක් කරගන්නට තිබුණේ විනාඩි 40ක් විතරයි. නමුත් උන්වහන්සේ අපේ ජීවිතේ තීරණ තීන්දුව ගන්න උන්වහන්සේට දුන්නම අපේ සිතවිලි උන්වහන්සේට පවරපුවම අපේ ක්‍රියාමාර්ග උන්වහන්සේට පවරපුවම උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියට ගෙන ඒ අයදීම උන්වහන්සේ ඉදිරියේ තබන. අද ඔබට පුංචි වෙනසක් ඇති. මම අද මේ කුරුස දැහැන මෙහි ආරම්භයේදීම සප්‍රසාදේ ස්වාමින් වහන්සේව වැඩම කළා. වෙනදට අපි දේශනාවෙන් පස්සේ තමයි සප්‍රසාදේ ස්වාමින් වහන්සේව වැඩම කරන්නේ. මට ශක්තියක් නොතිබුණ නිසායි මම උන්වහන්සේගේ ශක්තියෙන් අද මෙහෙය කරනවායි කියලා මම මුලින්ම සප්‍රසාදේ ස්වාමින් වහන්සේව වැඩම කරලා උන්වහන්සේට මං කිව්වේ මට හරි මහන්සියි ජේසුස්. මට අද වචනයක්වත් කතා කරගන්නට බැරි තරම් මහන්සියි. Take my words, take my thoughts, make it yours. And give me the strength. මෙච්චරයි මං උන්වහන්සේගෙන් ඉල්ලුවේ. බලන්න මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, ඒ ස්වාමීන් වහන්සේ වෙනදටත් වැඩිය මහා පුදුමාකාර ලෙස මේ කුරුස දැහැන මෙහි අද දවසේ කරන්නට උන්වහන්සේ ශක්තිය දුන්නා. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද දවසේදී ඔබ ගෙන ආයදීම තබලා උන්වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලන්න. උන්වහන්සේ පොරොන්දුවක් දුන්නා, if you ask for anything in my name, I'll do it for you. So pray in the name of Jesus, ask in the name of Jesus, plead in the name of Jesus for a miracle right now.
සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරැලා වසංගතද පහ කරන්න ඉහලින් ඔබේ අභිමතය පතා ප්‍රතිහාරය පතනෙමු අප සමීදුනි ඔබගෙන් ප්‍රතිහාරය පතනෙමු අප සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගෙන් පුපෙවුනට දෙවවදාලසේක සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ මරණය පරාජ කරමින් උත්ථාන වී දැන් අප හා සමග ජීවමාන වැඩ සිටින ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දොරවල් වසාගෙන බියෙන් තැතිගෙන සිටින අප වෙත ශාන්තියද සාමයද දුනමැනව ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න බිය නොවී තැති නොගෙන ඉන්න ඔබ සමග යන්නේ ඔබේ ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමන් නොකරන සේක ඔබ අත් නොහරින සේක යයි පවසමින් එදා පාලු කරේදී ඔබ වහන්සේගේ ජනතාව ශක්තිමත් කළාසේ අපවද ශක්තිමත් කළ මැනව. ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුල ආරක්ෂා කළ මැනව. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා. ආමේන්. උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.
ප්‍රියදර සහෝදර සහෝදරියනි දැන් සිකුරාදා දින උදේ වරුවේ ඒ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා විශාල පිරිසක් පැමිණෙනවා. ඉතින් හුඟක් අය ඒගොල්ලන්ගේ වාරය පැමිණෙන සමහරට සවස 4න් පස්සේ 3න් පස්සේ සාහන වේලාවක් ඒකක්වත් නැතුව සිටිනවා. ඉතින් මම අදහස් කළා ඒ පහසුකම් සලසා දෙන්න. ඉතින් අද මම මේ දේ ප්‍රකාශ කරපුවාම එක්කෙනෙක් ඉදිරිපත් වුණා ෆාදර් මම ඉලෙක්ට්‍රික් කෙටල්ස් දෙකක්ම ගෙනල්ලා දෙන්නම් කියලා. ඉතින් අපි මේ පහසුකම් සලස්වනවා. ඒකොල්ල ටිකක් ටී බෑග්ස් තිබුණාම ලේසි. සීනි ටිකක් ඒවා තියපුවම ඕගොල්ලන්ටම ගිහිල්ලා හදාගෙන. ඉතින් මග්ස් ටිකක් තිබුණා නම් හොඳයි. කෝප ටිකක් පුළුවන් අය ඉන්නෝ නම් ඒ පහසුකම් ලබා දෙන්න. ඒ වගේම මම අදහස් කරගෙන ඉන්නවා හුඟක් අය දැන් ඇවිල්ලා මම දැක්ක තැන් තැන් වල තමයි කෑම කන්නේ. ඉතින් මේ පැත්තේ ස්ථානයක ඒ අයට ආහාර ගැනීමට පහසුකම් සලසා දෙන්නට ඉඳගෙන සනසිල්ලේ ආහාර පාන ගන්නට ස්ථානයක් සූදානම් කරන්නට හිතේ තියාගෙන ඉන්නවා. කවුරු හරි එයට දායක වෙන්නට කැමති නම් බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මන්ද ඒ අය හුඟක් දුර බැහැර ඉඳලා ඉන්නේ. අද පැමිණියා අනුරාධපුරේ පොළොන්නරුව නිකවරටිය පැත්තෙන් කළුතර මග්ගොන ගොඩක් බංගදෙනිය ඒ වගේ හුඟක් දුර බැහැර ප්‍රදේශවල එක්කෙනෙක් මං ඇහුවා කීයටද ගෙදරින් පිටත් වුනේ කියලා. පාන්දර 3 බස් එකේ කිව්වා ආවේ. පාන්දර 3 බස් එකේ ආවේ. ඉතින් අපි ඒ අයට පහසුකම් සලසා දෙන්නට අවශ්‍යයි. මට පුළුවන් නම් ඒ ණයට කන්න ටිකක් හරි දෙන්න ඒක හරි මං කරනවා. ඉතින් අපි බලමු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉස්සල්ලාම අපේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් උන්වහන්සේගේ රාජ්‍යත් හොයද්දී අවශ්‍ය දේවල් උන්වහන්සේ සැපුවා. අදට નિયમિત සභාරංචිය තුල තිබුණේ ජනතාව තමුන්ගේ අවශ්‍යතාවල්වත් හොයන්නේ නැතුව ජේසුස් වහන්සේ පසුපස්සේ ගියේ. කොළුවෙක් ළඟ තිබුණේ පූප 5කුයි මසුන් 3 දෙනෙකු විතරයි. හැබැයි ඒ දේ ඒ දරුවා දුන්නා. ජේසුස් වහන්සේ වැඩි කරලා දුන්නා. 5000කට කන්න දුන්නා. ඒ වගේ තමයි අපිට ඇති දේ අපිට තියෙන දේ අපි බෙදාගත්තොත් එතන ලොකු ප්‍රාතිහාරයක් උන්වහන්සේ සිදු කරනවා. බසිලු දිනටම චෙස් වේටයි.